ඔන්න දරුවෝ ප්‍රශ්න අංක 7 ඍජුකෝණාශ්‍රාකාර බීම් කැබැල්ලක දිග මීටර 20යි පළල මීටර 16ක් වේ. රූපයේ දැක්වෙන පරිදි එහි පළල පැත්ත විස්කම්භය ලෙස වූ අර්ධ වෘත්තාකාර පොකුණක් සාදා ඇත. ABCD EA බිම් කොටසේ පරිමිතිය අහනවා. මෙන්න මේ වටේ දිග අහන්නේ පරිමිතිය. හරිද? ඔන්න මම දැන් මේ රූපෙත් හඳ ගන්න නැත්නම් අමාරුයි මේක ගන්න. ඔයාලට නැත්නම් හිතා ගන්න බෑ. මේක මේ වැඩිපුර මෙහෙට ඇඳලා තියෙනවා. ඒක එච්චර හිතන්න එපා. රූප එහා මෙහා වෙලා තියෙනවා. A B C D මෙයා E 20 මීටර 16 මීටර මෙතන 1 මීටර. හරි ඍජු කෝණාශ්‍රාකාර බිම් කැබැල්ලක දිග මීටර 20යි පළල මීටර 16යි. අපෙන් අහන්නේ මෙන්න මේ ABCD E කියන කොටසේ පරිමිතිය අහනවා. එහෙනම් දරුවෝ අපි මුලින්ම හොයා ගන්න ඕනේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කොටසේ වටේ දිග චාප දිග හොයා ගන්න ඕනේ. හරිද? ඕන දැන් මෙයාව හොයා ගන්න ඕන චාප දිග කියලා ගන්නවා නැත්නම් අර්ධ වෘත්තයේ චාප දිග. චාප දිග සමානයි 360 θ. කැමති නම් දැන් ඔයාලා දැන් දන්නවනේ මේක තියෙන අර්ධ වෘත්තයක් කියලා. ඔය 360 θ වෙනුවට කැමති නම් දෙකෙන් එක එකසරේ දාන්න පුළුවන්. භාගයයි 25r ද 5d. දාන්න මෙතන 5d හොඳයි. ඔන්න 5d. දැන් ඔන්න දෙකෙන් එකයි කියන්නේ භාගයයි 360 θ 180යි. භාගයයි 5 7න් 22යි. විස්කම්භය පුතේ මෙයාගේ මෙතන මීටර 1යි මෙතන මීටර 1යි. එතකොට මෙතන මෙතන මීටර 16යි. මෙතන මෙතන මීටර 16යි. 16න් මීටර 1 මීටර 1 අඩු වෙනවා. එහෙනම් මීටර 2ක් අඩු වුණාම මීටර 14යි. ඕන එහෙනම් 5d විස්කම්භය මීටර 14යි. මෙතන මෙතෙන්ට 14යි මීටර. හරි දැන් කපලා කොටලා ගන්න තියෙන්නේ මෙතන. 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි එන්නේ 22යි. ඔන්න 22යි මීටර. ඔන්න අර්ධ වෘත්තයේ චාප දිග. මේක අර්ධ වෘත්තය කියලා ලියන්න පුළුවන් නැත්නම් මේ මෙහෙම කමන්නේ එහෙම හොඳයි. නැත්නම් වෙන අක්ෂර වලින් ගන්නත් පුළුවන්. ඒක මම තව ගානක් තියෙනවා ඒකට ගන්න. වෙන ගානක් තියෙනවා. මේ වර්ගඵලයේ ගානක්. කීවෙනි ගාන සර්? මේ හදන්නේ 7 වෙනි ගාන. හරි දැන් මෙයාගේ පරිමිතිය මොහොක රූපයේ පරිමිතිය. එහෙම නැත්නම් ABCD EA බිම් කොටසේ පරිමිතිය. ABCD EA බිම් කොටසේ පරිමිතිය සමානයි මේ ටික එකතු කරගෙන යන්න 20 16 20 20 ධන 16 ධන 20 ධන මීටර 1යි මීටර 1යි 1 ධන 1 ධන චාප දිග හොයාගත්තා 22යි මීටර. අගට මීටර කියලා දාන්න. ඔන්න එකතු කරමු 20යි 30යි 40යි 50යි 60යි 70යි 76යි 78යි 79යි 80යි 80යි මීටර ආවාද මීටර 80ක් ආපු ළමයි අතුස්සන්න. හරි. ඔන්න ABCD EA බිම් කොටසේ පරිමිතිය මීටර 80යි. 8 වෙනි ගාන මේ මීටර සෙන්ටිමීටර 100ක් වූ කම්බි කැබැලි වලට සෙන්ටිමීටර 100ක් දිග වූ කම්බියක් කැබැලි වලට කපා පෑසීමෙන් මෙම කම්බි රාමුව සාදා ඇත. පෑසීමේදී කම්බි අපතේ නොගියේ යයි සලකා මෙහි අරය ගණනය කරන්න. අන්න පුතේ මේකටත් මට දැන් රූපය ඇඳ ගන්න වෙනවා. හරිද?
මෙයාගේ අරය දීලා r කියලා. ඒ කියන්නේ නැත්තත් අපි ගන්නවා r කියලා. සමචතුරස්‍රයක් තියෙනවා. සෙන්ටිමීටර් 100ක් දිග වූ කම්බියක් කැබිලි වලට කපා පෑසීමෙන්. මේක හදලා තියෙන්නේ සෙන්ටිමීටර් 100ක් දිග. ඒ කියන්නේ මීටර එකක් දිග කම්බියක් කපලා එකට පාස්සලා තමයි මේ රාමුව හදාගෙන තියෙන්නේ. පෑසීමේදී කම්බි අපතේ ගියේ නැහැ. එහෙම හිතලා මෙයාගේ අරය හොයන්න ඕන. ඔන්න දරුවෝ එතකොට මේ යොදාගත්තු කම්බි වල දිග කියන්නේ මේ වෘතයේ වටේ දිගයි සමචතුරස්‍රයේ වටේ දිගයි. ඒ කියන්නේ පරිමිතියන් දෙක තමයි එකතු කරන්න ඕන. වෘතයේ පරිමිතියයි සමචතුරස්‍රයේ පරිමිතියයි. ওই දෙකනේ මේ කම්බි වල දිග කියන්නේ. ඔන්න මම දැන් වාක්‍යයකින් ලියනවා ඒක. කම්බි වල දිග. කම්බියේ දිග නැත්තම්. කම්බියේ දිග සමානයි සෙන්ටිමීටර් 100යි. 100යි සෙන්ටිමීටර්. කම්බියේ දිග සෙන්ටිමීටර් 100යි. ඕක තමයි දරුවෝ මේ මෙන්න මේ වටේ දිගයි මෙයාගේ වටේ දිගයි. වෘතයේ වටේ දිග නම් c සමානයි 2πr. හරිද? එතකොට ඔන්න මම තව වාක්‍යයක් ලියන්නම්. වෘතයේ පරිමිතිය නැත්නම් වෘතයේ වටේ දිග 2πr. තව එකක් ලියන්නම්. සමචතුරස්‍රයේ වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය ලිව්වත් හරි. වටේ දිග එහෙම නැත්නම් පරිමිතිය. සමචතුරස්‍රයේ පරිමිතිය. මෙයා r නේ. මෙයාත් r එහෙනම් මෙයාත් r 2r ගන්න. මෙතනත් 2r. r මෙතනත් 2r. 2r. ඕන්න මේ ටික එකතු කරන්න. 2r ධන 2πr සමානයි 100යි. මේ ඔක්කොම ටික මේ වෘතයයි මේ සමචතුරස්‍රයේ වටේ දිගවල ටික මේ දෙන්න එකතු කරාම 100ට සමානයි. ඕන. ඒක කොහොමද අතන 2r උනේ? sorry 2r ඒවා 4ක්. හොඳ වෙලාවට කිව්වා. හරිද? 2r ඒවා 4ක්. ඇයි දරුවෝ මේ 1යි 2යි 3යි 4යි. ඔන්න 2යි r ඒවා 4ක් වෙනවා. ඇයි මෙයන් 2r මෙයන් 2r මෙයන් 2r එහෙනම් 2r ඒවා 4ක්. මෙයා 2r උනේ පුතේ. මෙයා r අරය r නේ. එහෙනම් මෙතනට r මෙහෙමත් r මෙතනට r. ඒක 2r. 2r ඒවා 4ක් වෙනවා. ඊළඟට මෙයා 2πr. මේ දෙන්නගේ එකතුව 100යි. කම්බියේ දිගනේ මෙයා සම්පූර්ණ කම්බියේ දිගනේ. ඔන්න දැන් මෙයා සුළු කරන්න තියෙන්නේ මෙතන. මම සුළු කරන්නම් දෙවරක් 4 8යි r ධන දෙවරක් 7න් 22යි r සමානයි සෙන්ටිමීටර් 100යි. 8යි r ධන දෙවරක් 40 දෙවරක් 22 44 බෙදීම 7යි r සමානයි සෙන්ටිමීටර් 100යි. දැන් මෙයාගේ ඉරයට 1යි 7න් වැඩි කරන්න. මෙයාත් 7න් මෙයාත් 7න් 4ක් 8 56යි r බෙදීම 7 ධන 44යි r බෙදීම 7 සමානයි 100යි. ඔන්න මෙයා මෙතෙන්ට ගෙනාවා. දැන් ඔන්න 7න් 56 44 එකතු කරන්න. 6 4යි 10න් බිඳු එකක් ඉතිරි. 5 4යි 9 1යි 10යි 100යි r සමානයි මෙහි 100යි. දැන් 7 මෙහෙට හරස් ගුණ කරන්න. එතකොට එනවා 100යි r සමානයි 100 වරක් 7. දැන් දෙකම 100ෙන් බෙදන්න. r සමානයි 7යි. උත්තරේට එයි r සමානයි 7ක්. ඔබලන් ආපු දරුවන් r සමානයි 7ක්. ඔන්න දරුවෝ පරිමිතිය කොටස ඉවරයි. r සමානයි 7යි 100ෙන් බෙදලා දාන දෙපැත්තම. දැන් එන්න පස්වෙනි පිටුව වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන කොටසට.
r සමානයි 7යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ r සමානයි 7යි සෙන්ටිමීටර්. හරි. ඕන්න පුතේ පරිමිතිය කොටස ඉවරයි. හරිද? දැන් ඔයාලට වටේ දිග පරිමිතිය අරගන්න පුළුවන්. දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ වර්ගඵලය. ඒකත් හරිම ලේසි. මේ සූත්‍රය විතරයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අර 360න් θ හැමමයි 2πr වෙනුවට πr වර්ගය වෙනවා. ඔන්න පෙරලා ගන්න පිටු අංක 5. පිටු අංක 5 කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. උතේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියන්නේ 360න් θ. කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක්නේ? එහෙනම් කෝණය θ. 360න් θ ගුණ කිරීම 2πr කියන්නේ වටේ දිග ගත්තා නම් එහෙම නැත්නම් πd කියන්නේ වටේ දිග වර්ගඵලය නිසා අපිට πr වර්ගය අපි දන්න වෘත්තයක වර්ගඵලය වෙන සූත්‍රය πr වර්ගය. එහෙනම් 360න් θ ගුණ කිරීම πr වර්ගය. ඔන්න ඔය සූත්‍රය highlight කරගන්න. highlight කරලා ප්‍රශ්න අංක 1 රෝමි ලක්ෂණ 1 2 3 4 වේගෙන් හදමු. ඔය සෝක තියෙන්නේ පිටු අංක කීයද? පිටු අංක 5. ටියුට් එකේද හදන්නේ ගණ පොතේද? ඔව් මේ ප්‍රශ්න 4 මේ කොටස් 4 ටියුට් එකේම හදන්න. මේකෙන් තියෙනවා පස්සේ හදන පොතේ හදන ගණන්. මම ඒව දෙන්නම් පොතේ හදන්න. මේ 4 ටියුට් එකේ හදන්න ඕනි. දැන් ඔයාලා හදන්න ගිහිල්ලා වරදී කියලා කියන්නේ ටිපෙස් කරන්න උනොත් අපරාධෙන්නේ. ටියුට් එක ඇත වෙනවනේ. ඒ නිසා ඔයාලා මුලින්ම කටුකොලයක මේව හදන්න. නැත්තම් පොතේ හරි කමන්නේ හදලා මේ මම බෝඩ් එකේ හදන වෙලාවට ඒ ටික ලියා ගන්නවා. හරිද? ඔන්න මම පළවෙනි ගාන පටන් ගන්නම්. කොහොමද මම පළවෙනි ගාන හදනවා? රෝමි ලකම් 1 කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ලියන්න ඕන මේක. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. නැත්තම් කේකා කියලා කෙටි කරක් කමන්නේ නැහැ. හැබැයි විභාගෙට කෙටි කරන්න යන්න එපා. මගේ ටියුට් එකේ කෙටි කරාට කමන්නේ නැහැ. 360න් θ ගුණ කිරීම πr වර්ගය. ඕන 360න් θ කෝණය අපිට දීලා අංශක 45යි. phi 22යි අරය සෙන්ටිමීටර් 14යි. එහෙනම් 14 වාරයක් 14. උන්වමයි ලියන්නේ. වර්ග කරන්නේ නැහැ. වර්ගය දාලා ලියන්නේ නැහැ. ඒක ලියන්නේ මේ විදිහට. 14 වරක් 14 කියලා. මොකද අපිට කපා ගන්න පහසුයි මෙහෙම ලියුවොත්. 45ට 45 එකයි 360ට 45 ඒවා දරුවෝ තියෙනවා 8ක්. මෙන්න මෙහෙමයි හොයාගන්නේ. වෘතයක් ඇඳලා 4ට බෙදුවම 90 ගානේ ආයෙ බෙදන්න 92ට බෙදනවනේ. 45 ගානේ ඔක්කොම 8යි. 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. 45 ගානේ. මෙතනට 8යි. 7ට 1යි 14ට 7 ඒවා 2යි. 2ට 1යි 8ට 4යි 4ට 2යි 22ට 11යි 2ට 1යි 14ට 7යි. ඔන්න කපල කොටලා දැම්මා. උඩ ඉතිරි 11ක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. ඒකකේ දාන්න වර්ග සෙන්ටිමීටර්. ඔන්න උත්තරේ 77යි වර්ග සෙන්ටිමීටර්. හරි රෝමි ලක්ෂණ 2 පටන් ගන්න. උත්තරේ දාන්න මට රෝමි ලක්ෂණ 2. හරි ලේසි. වෙනම කොලයක හරි පොතේ හරි හදලා මට උත්තරේ එවන්න. ඊළඟට මම හදද්දි ලියා ගන්න පුළුවන්. නැත්නම් මේක කෙලින්ම හැදුවත් කමන්නේ. ඔයාලට ෂුවර් නම්.
ඔන්නතේ මම යන්නකෝ රොමිලක්කන් දෙක කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි 360න් θ කෝණය අංශක 70යි වැඩි කිරීම π 7න් 22යි අරේ වර්ගය 12 හරි කපල කොටලා දාලා ගන්න තියෙන්නේ බිඳුවයි බිඳුවයි 7ට 1යි මේ 7ට 1යි දැන් ඔන්න මෙතන 12ට 1යි 36ට 12 ඒවා 3යි තව පුළුවන් 3ට 1යි 12ට 3 ඒවා 4යි ඕන්න 22 වරක් 4 4ක් 2 8යි 88යි වර්ග සෙන්ටිමීටර් හරි 88යි හරි රොමිලක්කන් 3 දැන් දරුවෝ ඔයගොල්ලන්ට මේවා ගේමක් නේ හදන්න පුළුවන් දඩ බඩ ගන්න. සූත්‍ර දෙක පැටලෙනවා. මතක තියාගන්න. වටේ දිග 2πr සහ πd වර්ගඵලය πr වර්ගය. ලබා ගන්න එපා මතක තියාගන්න. තුන්සිය 60න් 160යි වැඩි කිරීම π 7න් 22යි අරය 9යි 9 වරක් 9යි කපලා දාලා ගමු ඔන්න බිඳුවයි බිඳුවයි 9ට 1යි 36ට 9 ඒවා 4යි 4ට 1යි 16ට 4 ඒවා 4යි එච්චරයි නේ 4 කැපෙන්නේ නැහැ ඔන්න ඉතුරු වෙලා තිනවා 4 වරක් 22 වරක් 9 4 වරක් 22 වරක් 9 බෙදීම 7 ඕන මේක සුළු කරලා දැම්මත් කමන්නේ වෙන්නවා ඔන්න මම තව පේලියක් ලියාගත්තා 4 වරක් 22 වරක් 9 හරි මම ගුණ කරලා ගන්නම් 9 වරක් 2 18න් 8 එකක් විතර 9 2 18 1යි 19යි ආයි 4න් ගුණ වෙන්න ඕන 8 වරක් 4 32න් 2යි 3ක් ඉදිරි 36යි 39න් 9යි 3ක් ඉදිරි 4 වරක් 4යි 3යි 7යි 792යි 792 බෙදීම 7යි මේ ඔන්න මෙයා 7න් බෙදන්න ඕනි 792 7න් බෙදලා ගන්න ඕන මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තිබුණට කමක් නැහැ දශම සංඛ්‍යාවක් විදිහට තිබුණත් කමක් නැහැ ඇයි මේක බෙදිලි ඉවරයක් වෙන්නේ නැහැ ඒ නිසා මිශ්‍ර සංඛ්‍යාවක් වුණාට කමක් නැහැ 792 බෙදෙන්න ඕන පුතේ 7න් 4ට 7 ඒවා 1යි එකවරක් 7 7යි බිඳුවයි 9 මෙතෙන්ට ගෙනාව 9ට 7 ඒවා 1යි එකවරක් 7 7යි දෙකක් ඉතිරි මේ දෙක මෙතෙන්ට ගේන්න 22ට 3යි 3 වරක් 7 7 10 21 එකක් ඉතිරි ඕන්න ඇවිල්ලා තියෙනවා 113යි 7න් එකක් ඉතිරි ඕක ඕන්න ඔහොම මම ලිව්වා මෙයා ඔන්න වර්ග සෙන්ටිමීටර කියලා දාන්න දශම කරක් කමන්නේ 113යි 7න් එකයි කියන්නේ දශම දෙක තියාගත්තා මෙතන ඔන්න බිඳුව දැම්මා 10ට 7 ඒවා 1යි එකවරක් 7යි ආයෙ 3ක් ඉතිරි 30ට 4යි 7 ඕන්න 113යි දශම 1යි 4යි වර්ග සෙන්ටිමීටර මේ දෙකම කරන්න දරුවෝ මොකක්ද දන්නවද මේ විභාගයට බය වෙන දෙයක් නෑ මෙතෙන්ට ලකුණු දුන්නත් මෙතෙන්ට ලකුණු දුන්නත් හම්බ වෙනවා සර් ඔව් කියන්න සර් ඔව් කියන්න අපිට 113යි 7න් එක කියන එකෙන් අපිට දශමය හදා ගන්න බැරිද පුළුවන් ඒ කොහොමද 7න් එක දශම කරන්න 7න් එක ඉන්නේ දශම ගන්න ඕනේ 7න් එක නේද දශම කරන්න ඕනේ ඔව් මෙන්න මෙහෙමයි 7න් එක විතරක් දශම කරන්න හරි දැන් මෙතන 7න් එක ආවනේ ඔන්න 1 බෙදීම 7යි එකට නෑ බිඳුවයි බිඳුවරක් 7 බිඳුවයි එකක් ඉතිරි දශම දෙකක් තියාගත්තා බිඳුවක් දාගත්තා 10ට 7 ඒවා 1යි එකවරක් 7 7යි 10න් 7ක් අඩු කරා 3යි
30ට 7 ඒවා 4යි 4ක් 7 28යි. තව ඕනනම් 20යි. 20ට 7 ඒවා 2යි. 2ක් 7 14යි. දැක්කද? 0.14යි දෙකක් ඕනේ නැහැ. ඔන්න 0.14යි. ඒකට එකතු වෙනවා නේ 113ට එකතු කරන්න. 113ට එකතු කරන්න 0.14යි. මොකද 7න් එකනේ අපි හොයාගත්තේ 0.14යි කියලා. එහෙනම් 113ට 0.14ක් දාන්න. ඒතර 113.114යි. 113.114යි. දැක්කද තේරුණාද? දැන් හරි නේද? ඔව් ඒක ලේසි. හරියට. මෙහෙම කරලා මෙහෙමත් කරන්න ඒක හොඳයි දරුවෝ. දශමත් කරන එක මොකද බය වෙන්න දෙයක් නෑ. ඒතකොට මෙතෙන් ලකුණු දුන්නත් මෙතෙන්ට දුන්නත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. දෙකම ලියන්න. ඔව් දෙකම ලියන්න. මිශ්‍ර එකත් ඕනේ. මිශ්‍ර සංඛ්‍යාවක් ඕනේ. මේකත් ලියන්න දරුවෝ. මොකද මේ ඔයාලගේ අච්චු පොතේ මම දැක්කා මිශ්‍ර සංඛ්‍යා බෙදෙන්නේ නැති ඒවා මිශ්‍ර සංඛ්‍යා විදිහට තියෙනවා. බෙදෙන්නේ නැති ඒවා. දැන් මේක බෙදුවට බෙදලා ඉවරයක් වෙන්නේ නැහැ. මේකත් කියන්න දශමත් කරන්න. මොකද සාමාන්‍ය විභාගෙට ඉල්ලන්නේ පිළිතුර දශම ස්ථාන එකකට හෝ දෙකකට. හරිද? ඒ නිසා මේකත් ලියලා මේකත් ලියන්න. ඒකයි හොඳම දේ. අපේ ඉස්කෝලේ පරිමිති ඉවර. හරිද? අපි පරිමිති ඉවරයි. හරි. පරිමිතියත් ඉවරයි. දැන් අද වර්ගඵලෙත් ඉවර කරා. ඒතර පාඩම් 3ක් ඉවරයි. අද පාඩම් 3ක් ඉවර කරනවා. මේ ඊළඟට මම පටන් ගන්නවා භාග පාඩම. හරි ඊළඟ ගාන හදන්න. තුන්සිය 60න් තීටා කෝණය 30ක් නෙමෙයි අන්න 360න් 30ක් අඩු කරන්න. ඒතර 330යි. වැඩි කිරීම 5.22යි. අරය 3.5යි. එහෙනම් 3.5 වාරයක් 3.5. බිඳුවයි 33ට 3 ඒවා 11යි 36ට 3 ඒවා ඔන්න 12යි 3.5ට 1යි 4 3.5ව 2යි එච්චරයි නේ ඔන්න දැන් මෙතන 2 අර 1යි 22ට 11යි එච්චරයි උඩ ඉතිරි වෙලා තියෙනවා 11 වරක් 3.5 බෙදීම 12 මේක නම් දරුවෝ මේ විශේෂ සංඛ්‍යා කරන්න බැරි වෙයි දශමක් තියෙනවා දශම වලින්ම තියන්න හරි මේකේන දශම සංඛ්‍යාව මේ විදිහට තියන්න 11 වරක් 11 121යි 121 3.5න් වැඩි කරන්න 121 3.5 කියන්නේ 35යි ඔන්න 5 වරක් 1 5යි 5 වරක් 2 10යි 21ක් ඉතිරි 5 වරක් 1 5 1යි 6යි 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 3 වරක් 1 3යි 5යි 3යි 6 6 12 2 1 3 1 4යි 4235යි කියන්නේ දශම ස්ථාන එකක් තියෙන නිසා එකක් වෙන් කරා. ඔන්න 423.5 දැන් බෙදන්න 12යි. හරිද? මේ තුන් දෙනා ගුණ කරාම ආවද 423.5. හරි දැන් එයා 12න් බෙදන්න. අපි බෙදමු 12න්. 423.5 බෙදීම 12 42කට 12 ඒවා 12 වරක් 3 ඕන්න 36යි එහා පැත්තෙන් එකක් ගෙනාවා 6යි මේ තුන මෙතෙන්ට ගෙනාවා 63ට 12 වරක් 5 60යි 3ක් ඉතිරි දශම තියාගත්තා මේ පහ මෙතෙන්ට ගෙනාවා 35ට ගන්න වෙන්නේ 2යි 2 වරක් 12 24යි එකක් ඉතිරි මෙතනත් එකක් ඉතිරි 110ට 12 වරක් 9යි 9 වරක් 12 108යි ආයි දෙකක් ඉතිරි 20ට 1යි ඕන්න එහෙනම් 35.29යි 35.29යි
වර්ග සෙන්ටිමීටර්. මේක නම් ඉතින් දශමම තමයි තියන්නේ. මොකද මේ දශම සංඛ්‍යාවකින් අපි ගුණ කරන්නේ. නිසා මොකද තියන්නේ? 35.29යි. හරිනේ. හරිද? ඔන්න දෙවනි ගාන. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය දීලා කෝණයක් දීලා අරය අහනවා. අරය ගන්න r කියලා. ඒකට අපි ලියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි මෙතෙන්ට සූත්‍ර ලියන්න එපා. සූත්‍රය මෙතෙන්ට ගන්න. හරිද? එතකොට ගානට r මේ පැත්තට එන්නේ. හොයන්න ඕන කෙනා r නේ. r මේ පැත්තට එනවා. ඒ කියන්නේ එහෙම ගැටලුවක් නැහැ. මේ පැත්තේ සූත්‍ර ලිව්වත් මේ පැත්තේ සූත්‍ර ලිව්වත්. ඒක මේ නියමයක් නෙමෙයි හොඳ. Tamanට කැමති විදිහට ගන්න පුළුවන්. කැමති නම් මේ පැත්තේ සූත්‍ර ලියන්න නැත්නම් මේ පැත්තේ ලියන්න. මම ඉතින් ලියන්නේ මේ පැත්තේ සූත්‍රය. එතකොට ආයි මාරු කර කර ඉන්න දෙයක් නැති නිසා. ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය දීලා තියෙන නිසා වර්ගඵලය මම ඉස්සරහින් ලියා ගන්නවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර. 154යි වර්ග සෙන්ටිමීටර. මේ පැත්තේ ලියනවා සූත්‍රය. 360න් θ වැඩි කිරීම πr වර්ගය 154යි. कोणे 160යි 360න් 160 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r වර්ගය r ගුණ කිරීම r කියලා ලියන්න එපා r වර්ගය කියලාම ලියා ගන්න. හරි දැන් මේ පැත්තේ කපන්න පුළුවන් ඒවා කපලා දාන්න 0.0යි r ගුණ කිරීම r ලියන්න බෑ. ඒක හතර කොට ලිව්වේ. එපා එහෙම ලියන්න එපා r වර්ග කියලාම ලියා ගන්න. ඇයි අපි වර්ගය හොයලා තමයි වර්ග මූලය ගන්නෙ. ඔන්න 16 අපි 4ෙන් බෙදමු. 16ට 4 ඒවා 4යි 36ට 4 ඒවා 9යි. තව පුළුවන්ද? එච්චරයි නේ. මම ඉතුරු වෙච්ච ටික ලියා ගන්නවා. 4 වරක් 22 වරක් r වර්ග බෙදීම 9 වරක් 7. ගුණ කරේ නෑ එකක්වත්. ගුණ කරන්න යන්න එපා. ගුණ කරන්න ගියොත් දරුවෝ වැඩේ ටිකක් අමාරු වෙනවා. ඒ නිසා ගුණ කරේ නෑ මම එකක්වත්. ඔක්කොම විහිදු වල. ඒ කියන්නේ ගුණිතයක් ලෙස ලියාගත්තා. 4 වරක් 22 වරක් r වර්ග බෙදීම 9 වරක් 7 කියලා. දැන් මේ 9 වරක් 7 ආන්න අරහෙට හරස් ගුණ කරන්න. 9 වරක් 7 154න් හරස් ගුණ කරන්න. එතකොට මේ පැත්තේ නෝ 4 වරක් 22 වරක් r වර්ගය සමානයි 154 වාරයක් 9 වරක් 7. 9 වරක් 7 ගුණ කරා. දැන් දෙපසම බෙදන්න පුතේ 4 වරක් 22න්. දෙපසම 4 වරක් 22න් බෙදන්න. ඒක තමයි ලේසි ක්‍රමය. 4 වරක් 22න් බෙදන්න. 4 වරක් 22ට 4 වරක් 22 කැපිල ගියා. මේ පැත්තේ r වර්ගය ඉතුරු වෙනවා. දැන් මේ පැත්ත සුළු කරන්න. කපල කොටලා දාලා ගන්න. ඕන්න. මෙහි කැපෙන්නේ මොනවද? අනිවාර්යෙන් 154යි 22යි කැපෙනවා. 11න් කපලා බලන්නකො. 154යි 22යි මුලින්ම. 22ට ඔව් 22ට 11 ඒවා 2යි 154ට 11 ඒවා තියෙනවා 15ට 1යි 4යි 44ට 4යි 14යි ආයෙ කපන්න පුළුවන් 2ට 1යි 14ට 7යි කියලා දෙකද හරි නේද 2ට 1යි 14ට 7යි ආයෙ කැපුවා ඕන දැන් ඉතුරු වෙච්ච ටික මම ලියා ගන්නවා 7 වරක් 9 වරක් 7 බෙදීම 4 දෙක නෙමෙයි 4 ඔන්න ඔච්චර ඉතුරු වෙලා තියෙන්නේ දැන් දරුවෝ හොඳට බලන්න මේක සුළු කරගන්න මේ ಗುಣ කරන්න යන්න එපා වැඩේ අමාරු වෙනවා හරි ඕක ಗುಣ කරන්නේ නැතුව අපිට ලේසියෙන්ම සුදුසු දාලා උත්තරේ ගන්න පුළුවන් මෙන්න මේකයි ක්‍රමය හරි මේ 9 කියන්නේ පූර්ණ වර්ගයක් 3 වර්ගය 4 කියන්නේ පූර්ණ වර්ගයක් 2 වර්ගය 7 කියන්නේ පූර්ණ වර්ගයක් නෙමෙයි හැබැයි 4ක් 7 ගුණ කරොත්
49 පූර්ණ වර්ගයක්. 49. ඔව්. ඔන්න මම එයා ලියා ගන්නවා 4ක් 7 ගුණ කරනවා 49 වාරයක් 9 විදීම 4 කියලා. ඔන්න. දැන් වර්ග ඉවත් කරන්න දෙපසම වර්ග මූලය ගන්න. දෙපසම වර්ග මූලය. මේ පැත්තට වර්ග මූලය දානවා මේ පැත්තට වර්ග මූලය දානවා. වර්ගයට වර්ග මූලය කැපිලා ගියා. r සමානයි දැන් දරුවෝ මේ මූලය. ඒ කියන්නේ මේ කොක්ක හැමෝටම අයිති. ඒ කියන්නේ මෙහෙම සම්පූර්ණයෙන් මෙහෙම දැන් මෙහෙම සම්පූර්ණයෙන් දාලා තියෙන්නේ මේ කොක්ක 49ටත් 9ටත් 4ටත් හැමෝටම අයිති. දැන් මේ මූලය හැමෝටම දෙන්න. 49ටත් දෙන්න, 9ටත් දෙන්න, 4ටත් දෙන්න. ඔන්න 49ටත් දුන්නා. 9ටත් දුන්නා. 4ටත් දුන්නා. 49 මූලය 7යි, 9 මූලය 3යි, 4 මූලය 2යි. දැන් බලන්න ෂෝක් එකට උත්තරේ නැහැ. 4 3 74 21යි. 21 දෙකෙන් බෙදන්න 10.5යි සෙන්ටිමීටර්. දැක්කනේ? ಗುಣ කරගත්තා නම් කොච්චර වේදනාවක් විඳින්න ඕනේ. නේ? මේව ಗುಣ කරගෙන සුළු කරන්න ගියා නම් සෑහෙන්න වේදනාවක්. ආන්න දැක්කනේ? ලස්සනට උත්තර දෙනවා. දැන් සර් මේ මිශ්‍ර සංඛ්‍යා කරේ නෑ සර්. මේක මිශ්‍ර සංඛ්‍යා කරන්න එපා බෙදෙනවනේ. දෙකෙන් බෙදෙනවනේ දරුවෝ. ඉතිරි නැතිව බෙදෙනවනේ. දශම ගාන නේ. හරි. දශම ගානක් කරා ඉතිරි නැතිව බෙදෙනවනේ. ඉතිරි නැතිව බෙදෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඔන්න 10.5 සෙන්ටිමීටර එයි. ඉක්මනින් හදන්න. තවම ලියන ළමයි ඉන්නවනම් හරි දරුවෝ මේ ඈ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අනේ 34යි 9න් 2 අපිට දීලා තියෙනවා මේ තුන්වෙනි ගානේ. මෙන්න ආදේශ කරලා අරගත්තා. ඔන්න දැන් කපල කොටලා ගමු මෙතන 3.5ට 1යි 4 3.5 ඒවත් 2යි. තව පුළුවන් 2ට 1යි 22ට 11යි. හරි ඕන්න දැන් මේ 360 අරහෙට හරස් ගුණ කරන්න. හැබැයි ගුණ කරලා දාන්න යන්න එපා. මෙතන ඉතුරු වෙලා තියෙනවා 11 වරක් උඩ ඉතිරි 11 වරක් 3.5 වාරයක් තීටා යට 360 යා මෙහෙට හරස් ගුණ කරා 308 වාරයක් 360 බෙදීම 9. මේ බෙදීම තේරුණාද මන්ද? මම නැත්නම් තව එළියක් ලියන්න. පොඩ්ඩක් ඉන්නකෝ. සමහර ළමයිට මේක තේරෙන්නේ නැති නිසා මම තව එළියක් ලිව්වා. ඔන්න 11 වරක් 3.5 උඩ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ වගේම තීටා. ඔන්න උඩ 3 දෙනා ලියාගත්තා. යට ඉතුරු වෙලා ඉන්න 360. අංශක දැම්ම දාන්න ඕනේ අවසානයේ දැම්ම නැති. 360යි. හරිද? දැන් පුතේ මෙන්න මේ 360 මෙහෙට හරස් ගුණ කරන්න. එතකොට 11 වරක් 3.5 වාරයක් තීටා සමානයි 308 ගුණ කිරීම 360 ඉර යට 9 ඉන්නවා. බෙදීම 9 ඉන්නවා. දැන් දෙපසම බෙදන්න 11 වරක් 3.5. දෙපසම බෙදන්න 11 වරක් 3.5. මේ පැත්තත් බෙදන්න ඕන 11 වරක් 3.5. බෙදනවා කියන්නේ ඉර යට ලියනවා කියන එක. ඔන්න ඉර යට ලියන්න. මෙයාගේ ඉර යට 11 වරක් 3.5. 11 වරක් 3.5. ඉරයට ලිව්වා. 11 වරක් 3.5ට 11 වරක් 3.5 කැපිලා ගියා. තීටා මේ පැත්තේ තනි වුණා. ඕන්න. මම මෙහෙට ගන්න සුළු කිරීම තීටා සමානයි දැන් මේ පැත්තේ කපන්න පුළුවන් ඒවා ඔක්කොම කපලා දාන්න. 9යි 36යි පුළුවන්.
11යි 308යි පුළුවන්. තව බලන්න ඊළඟට. ඔන්න මම 9යි 36යි කපන්නම්. 9ට 1යි 36ට 9 4යි මේ බිඳුව නිසා 40යි. ඔන්න 11යි 308යි බලන්න. 11ට 1යි 308ට 11 ඒවා 30ට 11 ඒවා දෙකක් තියෙනවා 22යි එහෙම 22ක් අඩු වුණාම 8යි 88ට 11 ඒවා 8යි 28යි. හරිද? දැන් ඔන්න මේ ඉතුරු වෙච්ච ටික ලියාගත්තත් කමන්නේ නැහැ. නැත්නම් තව කපන්නත් පුළුවන්. 3.5යි 28යි කපන්න පුළුවන්. 1යි 8යි නේ. හරිද? ඔන්න මම තව පේලියක් ලියන්නම්කෝ ඒක. එහෙම නැත්නම් උතනම කපලා දාන්න පුළුවන්. මෙතනම කපලා දැම්මත් කමන්නේ නැහැ. හොඳ. මම තව පේලියක් ලියනවා මෙතන ළමයිට අපහැදිලි නිසා. උඩ ඉතුරු වෙලා තියෙනවා 28 වරක් 40. ඉරයට ඉතිරි වෙලා තියෙනවා 3.5. ඔන්න මම දැන් 28යි 3.5යි කපලා දානවා. මෙතන කැපුවත් කමන්නේ නැහැ. මම මෙතන කපලා දානවා. 3.5ට 3.5ම එකයි. 28ට 3.5ව කීයක් තියෙද? කොහොමද හොයාගන්නේ? මෙන්න මෙහෙමයි. 7ට 3.5ව කීයක් තියෙද? 7ට 3.5ව දෙකක් තියෙනවා. එතකොට 28ට 7ව කීයක් තියෙද බලන්න. 28ට 7ව 7 14 21 28. 4යි. 28ට 7ව 4යි 7ට 3.5ව 2යි. එතකොට 4 වරක් 2 8යි. එහෙනම් 28ට 3.5ව 8ක් තියෙනවා. තේරුණාද ගත්ත විදිය? ඔව්. මෙන්න මෙහෙමයි මම ආයි කියන්නම් 7ට 3.5ව දෙකක් තියෙනවා 28ට 7ව බලන්න දැන් 7ටනේ අපි 3.5ව බැලුවේ 4ට 3.5ව දෙකක් තියෙනවා එහෙනම් 28ට 7ව කීයක් කියලා බලන්න 28ට 7ව කීයක් තියෙද 4ක් තියෙනවා එහෙනම් 4ට 3.5ව 2යි 28ට 7ව 4යි 4 වරක් 2 8යි ආන්න එහෙමයි දැන් 8 40න් ගුණ කරන්න 8 වරක් 0.0යි 8 වරක් 4 ඕන 32යි අංශක 320යි ආවද මේ උත්තරේ හරි දැන් පටන් ගන්න හරි ඔව් කියන දරුවෝ 8 වෙනි පිටුවනේ. ඔව් 8 වෙනි පිටුවට එන්න 8 වෙනි පිටුවේ 9 වෙනි ගානේ පටන් ගන්න රෝමි ලක්කම් 1 මුලින්ම මම මේ කියන ඒවා රවුන්ඩ් කරගන්න දැන් හදන්න ඕනි ඒවා මේ පැන්සලෙන් රවුන්ඩ් කරගන්න රෝමි ලක්කම් 1 රෝමි ලක්කම් 2 ඊළඟ රෝමි ලක්කම් 3 රෝමි ලක්කම් 4 5 එපා රෝමි ලක්කම් 6 ඊළඟට 7 8 9 10 5 එපා කිව්වේ දරුවෝ මේ 2යි 5යි එක වගේ ගණන් දෙක 2යි 5යි එක වගේ එකම වගේ ගණන් දෙකක් ඒක හරි 5 ඇරෙන්න ඉතුරු ටික හදන්න කොහොම පහ දැක්වෙන සංයුක්ත රූප වල අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය තමයි යහන්නේ එතකොට මුලින්ම අපි හොයා ගන්න ඕන රෝමි ලකම් එකේ නම් සමචතුරස්‍රයේ වර්ගඵලය හොයා ගන්න ඕන. ඊළඟ වෘත්තයේ වර්ගඵලය හොයා ගන්න ඕන. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් වෘත්තයේ වර්ගඵලය අඩු කරාම ලැබෙන උත්තරයට පිළිතුරට. හරිද? ඔන්න එහෙනම් මුලින්ම සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න, වෘත්තයේ වර්ගඵලය ගන්න, ඒ දෙන්න අඩු කරලා අඳුරු කළ කොටසේ වර්ගඵලය ගන්න. හරි ලේසි ගානක් ඔය රෝමි ලක්කම එක කියන්නේ හදන්න දෙයක් ඇත්තෙම නැහැ. මාරම ලේසි රූප අඳින්න ඕනේ. ඔව් රූප ඇඳලා හොඳයි දරුවෝ. අඳින්න ඉඩ තියාගන්න නැත්නම් ආයි රූප හොයන්න ටියුට් එක දෙන්න එපා. ඔන්න සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි 14 වරක් 14 14 වරක් 14 196යි වර්ග සෙන්ටිමීටර්
ඊළඟට වෘත්තයේ වර්ගඵලය. සමානයි 5r වර්ගය. 5 කියන්නේ 7න් 22යි. r වර්ගය. r 14 නෙමෙයි අරය. හරිද? ඔය දීලා තියෙන 14යි කියන්නේ විස්කම්භය. හරිනේ? මෙතන ඉඳලා මෙතෙන්ට විස්කම්භය දීලා තියෙන්නේ. එහෙනම් දරුවෝ අරය කියන්නේ 7යි. 4ක් 7. 14 දැම්ම නම් වැරදි. ඒ විස්කම්භය 5r වර්ග 330ක දාන්න දෙයක් නැහැ. ඇයි මේක සම්පූර්ණ වෘත්තයක්. ඔන්න 7යි 7යි කපලා දැම්මා 4 1යි 4 1යි 22ක් 7 154යි වර්ග සෙන්ටිමීටර. දැන් අඳුරු කළ කොටසේ වර්ගඵලය ගන්න. දැන් වෘත්තයේ වර්ගඵලයට කොහොමද මේ 5r වර්ගය ආවේ? ඇයි දරුවෝ? වෘත්තයේ වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? වෘත්තයේ වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? 5r වර්ගේ. 5r වර්ගය මතක නැහැ. බලන්න එහෙනම් දෙවෙනි මෙන්න මේ පිටු නේ. නැති ඔන්නක බලන්න. ඕන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය. රූපයන් දින ගියා වෙලා යනෝනේ යන. හරි හරි මම කරන්නේ ඉතින් මේකෙන්. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි 196න් 154ක් අඩු කරන්න. 196යි අඩු කරන්න 154ක්. 6න් 4ක් 2යි 9න් 5ක් 4යි 1න් 1ක් 0යි 42යි වර්ග සෙන්ටිමීටර. ඕ විභාගෙට සර් හොමම පියවර ඕනේ නැහැ නේ අඳුරු කළ කොටසේ පරිමිතිය පියවර වලට ලකුණු වෙන් කරනවා. අඳුරු කළ කොටසේ පරිමිතිය කියලා 14 4 අඩු කිරීම 5r එපා. අයියෝ සර්. ඔය මොඩ වැඩ කරන්න යන්න එපා. පියවර ලකුණු අඩු වෙනවා. මේ පියවරට ලකුණයි, මේ පියවරට ලකුණයි, මේ පියවරට ලකුණයි. ලකුණු තුන කොහොමයි හැදෙන්නේ? ධර්ම කරනකොට තියෙනවනේ අර සමතතරශේ වර්ගඵලය කියලා ලියලා නැති එක විතරයි. ඔව්. ඒවට මාකින් නේ. ඕගොල්ලෝ මාකින් බලන්නේ නැහැ නේ. නැහැ. මාකින් එකක් අරන් බලන්නකෝ ලකුණු වෙන් කරන විදිහ. මම මාකින් එකක් දාන්නම් ඔයාලට. මාකින් එකක් අරගෙන බලන්න මාකින් එකේ ලකුණු වෙන් කරන්නේ කොහොමද සෙකන්ඩ් පේපර් එකේ. අනේ අධ්‍යයනය කරන්න. ඒතකොට ලියන්න ඕන පේන් ටික අල්ල ගන්න. මෙන්න මේ පේලිය ලියවෙන්න ඕන. මේ පේලිය ලියවෙන්න ඕන. ඒ නිසා තමයි මෙහෙම ලියන්නේ වෙන වෙනම පේන. නැත්තම් මටත් ගන්න තිබ්බා. එක සැරේ මෙච්චරයි කියලා. එහෙම ඒක නෙමෙයි දරුවෝ. පේලි තියෙන්න ඕන. අදාළ පේලි නැත්තම් ලකුණු අඩු වෙනවා. හරි ඊළඟට කොටස් ටික හදන්න. මට දාන්න උත්තර රෝමි ලක්කම් දෙකට කීයද කියලා දාන්න. රූපයන් දෙවි ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එකක් අනිත් එක අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළල 14 වරක් 7. 14 වරක් 7. හරි සෙන්ටිමීටර සෙන්ටිමීටර. 7 14 28 7යි 8යි 9යි 98යි. සර් ඔව් සර් තුන්වෙනි ගාන එකට සර් මේ වාක්‍ය විදියට ලියන්න මේ මහා කෝණය එහෙම මේ මහා වෘත්ත මේ අර්ධ වෘත්තය එහෙම ගත්තට කමක් නැද්ද? විශාල කුඩා කියලා ගත්තට ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් අරයෙන් ගන්න පුළුවන්. අරය 7ක් වන. අනිත් එක්කෙනාගේ අරය 14ක් වන. එහෙම නැත්නම් විස්කම්භය 28ක් වන. එහෙම කියලා ගන්නත් පුළුවන්. විශාල කුඩා කියලා ගන්නත් පුළුවන්. වඩා හොඳයි මෙහෙම. අරය ඇසුරෙන් ගත්තා. අරය 7ක් වන. ඊළඟට අරය 14ක් වන. ආන්න ඒ විදිහට ගත්තා නම් වඩා හොඳයි.
ඒකට කෙලින්ම කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය හොයන්න බැරිද? කෙලින්ම පුළුවන්. හැබැයි ඒක වැඩි කරන්න යන්න එපා. ගන්න එකක් අරගෙන ඊට පස්සේ එකක් අරගෙන ඊළඟට ගන්න. දෙපාරක් දෙක කියන්නේ දෙපාරකින් ගුණ කරන්න. මුලින් එකක් අරන් පෙන්නන්න. අයියෝ. හරිද? ඔන්න අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි 360 තීටා. එහෙම නැත්නම් භාගය දාන්න පුළුවන්. ප්‍රශ්නයක් πr වර්ගය. භාගයයි 7/22යි අරය 7යි. 4ක් 7. 7යි 7යි කැපුණා දෙකට 1යි 11යි 11ක් 7 77යි වර්ග සෙන්ටිමීටර්. ඕන දැන් 98න් 77ක් අඩු කරන්න. එතකොට එනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි 98 ඍණ 77 වර්ග සෙන්ටිමීටර්. 8න් 7ක් 1යි 9න් 7ක් 2යි 21යි වර්ග සෙන්ටිමීටර්. සර් ඕ කියන්න. එතකොට සර් මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ මේ වර්ගඵලය හෙව්වට හෙව්වම එන්නේ 77 සෙන්ටිමීටර්. කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ කියන්නේ අර තියෙන අර්ධ වෘත්ත මේ දෙකේ. පැත්තේ ඔව් ඉතින් එතකොට වෘත්තයක් කියලා සලකා හදන්න පුළුවන්. එතකොට සර් අඳුරු කළ කොටස කීයද දෙන්නේ 21යි? බලමු මම හැදුවේ නෑ තාම. හදලා බලලා කියන්නම්. ඒක උස මට ඒක තේරුන්නේ නැහැ. හරි ඉතින් මම හදනවා ඉන්න. ඔන්න මම ගන්න මුලින්ම අරය 7ක් වන අර්ධ වෘත්තයේ වර්ගඵලය. ඒකේ නෙමෙයි දෙවෙනි එකේ මං කිව්වේ. හරිද මුලින්ම මේවා ගන්නම්. අරය 7ක් වන අරය 7යි cm වන අර්ධ වෘත්තයේ වර්ගඵලය. සර් තුන්වෙනි ගානනේ? මොකද්ද? ඔය තුන්වෙනි ගානනේ? ඔව් තුන්වෙනි ගාන. මං කිව්වේ දෙවෙනි එක සර්. දෙවෙනි එක හදලා ඉවරයි මං කිව්වේ නේද? දෙවෙනි එක. දෙවෙනි එක හදලා ඉවරයි. ඒක තමයි දෙවෙනි එකේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙන් ගන්න බැරිද? කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නෑ නේ ඒකේ. නැද්ද? අර ඍජු අර්ධ කෝණය. වෘත්තය යන්නේ තියෙන්නේ. ඔන්න මෙයා භාගයයි ෆයි 7/22යි අරය දීලා තියෙනවා 7යි. 4ක් 7 7යි 7යි කපලා දැම්මා. එතන 11යි. 11 7ක් 77යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න දැන් ඊළඟට අරය 14ක් වෙන කෙනා. විස්කම්භය 28යිනේ. විශාල කෙනා. ඒ කියන්නේ එයාගේ අරය 14යි. දැන් අරය 14ක් වුණ අර කෘතේ වර්ගඵලය. අරය 14ක් වල. අරය 14යි cm වන අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි 2න් 1යි phi r වර්ග. 2න් 1යි phi 7/22යි අරය 14 වරක් 14 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි එකෙන් එකයි කියලා ගත්තේ 360න් 180ද? ඔව් ඔව් එහෙම ගත්තට ඒක කමන්නේ සූත්‍ර වැරදි. එහෙම ගත්තට කමන්නේ නැහැ. සූත්‍රේ නැහැ නේද එතකොට උතන. ඔව් ඒකට කමන්නේ නැහැ. මේක ගන්න පුළුවන්. මේක ගන්න පුළුවන්. සූත්‍රේ 360න් තීටා කියලා දාන්න අවශ්‍යම නැහැ අර්ධයක්. එනකම් කාලක් 4න් 1ක් 2න් 1ක් 4න් 3ක් ඒ වගේම අපිට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් 6න් 1 ඒත් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් නම් විතරයි. හරි. ගන්න බැරි නම් 360න් තීටම දාන්න. දැන් මේක පුළුවන් නේ අර්ධත්වයන් නිසා භාගය දා ගන්න පුළුවන්. නිසා භාගය දෙන්න. එහෙනම් මේකට අකමැති නම් 360න් තීටා ගන්න කවන්නේ. ඒක තමයි හොඳම. නෑ නිසල් වෙලාවෙ විතර ගන්න ඕන නිසා මෙහෙම දැන්. එතකොට සර් ඔව්. වෙලාව ඉතුරු කරන්න අර කේන්ද්‍රික ඛණ්ඩ එකතු කරලා තියෙන එක එකපාරින්ම හදන්න පුළුවන් ඒවායි එහෙම හදන්න එපා කිව්වේ. ඔව් එකපාරින්ම හදන තීරීමයි දරුවෝ හදන්න එපා කියන්නේ කොටස් වලට අණු කොටස් වලට ලකුණු වෙන් කරන නිසා. මොකද මේ ගානක් දෙන්නේ දරුවෝ කොටසින් කොටස. අණු කොටස් දෙන්නේ පිළිවෙලට. 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 1 වරක් 2 2යි 1 වරක් 2 2යි 8යි 8යි 2යි 10යි බිඳු 1ක් ඉතිරි 2යි 1යි 3යි
ඔන්න 308යි. 308යි වර්ග සෙන්ටිමීටර. අඳුරු කළ කොටසේ වර්ගඵලය ඊළඟට අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි 308න් අඩු කරන්න ඕනි. මේ දැන් 308 කියන්නේ විශාල කෙනානේ. අර්ධ වෘත්ත කුඩා ඒවා දෙකක් තියෙනවා. 77 ඒවා දෙකක්. එහෙනම් 77 වාරයක් 2. එහෙනම් 77 අඩු කිරීම ආයි 77. නැත්නම් 77 වරක් 2 දෙකක් හරි. 308න් 77 ඒවා දෙකක්. 4 2 14න් 4 ලක් ඉතිරි 4 2 14 1යි 154ක් අඩු වෙන්න ඕනි. ඕන්න 308න් 154ක් අඩු කරන්න 8න් 4ක් 4යි එහා පැත්තෙන් එකක් ගෙනාවම 10න් 5 5යි 2න් එකක් 1යි. ඒ 154මයි එන්නේ. ආවද මේ උත්තරේම 154මයි. ඔව්. හරි ඊළඟට හදන්න රෝම ඉලක්කම් 4 ඊළඟට 6. 4න් පස්සේ 6ට රෝම ඉලක්කම් 4 විශාල වෘතයයි කුඩා වෘතයයි කියලා ගත්තත් කමන්නේ. අරය 10.5 සහ අරය 7 කියලා ගත්තත් කමන්නේ. මම ගන්නම් අරය ඇසුරේ. අරය 10.5 වන වෘතයේ වර්ගඵලය. ඔන්න මුලින්ම අරයෙන් ගන්නවා. අරය 10.5යි. සෙන්ටිමීටර වන වෘතයේ වර්ගඵලය සමානයි 5r වර්ගය. 7න් 22යි 5r වර්ගය 10.5 වාරයක් 10.5. හතට 3.5 ඒවා 2යි 10.5ට 3.5 ඒවා 3යි. 3.5 ඒවායින් කැපුවා. තව 2ට 1යි 22ට 11යි. දැන් 11 3න් වැඩි කරලා 10.5න් වැඩි කරලා ගන්න උත්තරේ. ඔන්න මම මුලින්ම මෙයා වැඩි කරගන්නම් 3න් ඊට පස්සේ 11න් වැඩි කරලා 3න් වැඩි කරාම අවසර 3 15න් 5 එකක් ඉතිරි ඒක මෙතනට ගියා 3යි 315යි ආයි 11න් වැඩි කරන්න ඕන 11න් වැඩි කරන එක මම මෙහෙම වැඩක් කරන්නම් 5යි 5යි 1යි 6යි 9යි 1යි 4යි 3යි ඔය උත්තරේද බලන්න ආවේ 346.5 හරිද මේක නෑදරුවෝ මෙයා හරිද උත්තරේ අර 10.5ක් වන උත්තේ වර්ගඵලය මම මයික් ඔෆ් කරා 360න් තීටා ගුණ කිරීම πr වර්ගය නෙමෙයි මොකද 360න් තීට මොකටද ඔය අර්ධ වෘත්තයද ඔය වෘත්තයක් තියෙන්නේ 360න් තීට මොකටද මේ වෘත්ත දෙකක් තියෙන්නේ කෙලිම πr වර්ගය හරිද සර් එතකොට මේ 10.5 සෙන්ටිමීටර කියලා ගත්තර මේ ලොකු වෘතයේද ඔව් ලොකු වෘතේ අරය 10.5යි කුඩා වෘතේ අරය 7යි 360න් තීට දාන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් වුණා නම් මේ වෘතය යන්නේ සම්පූර්ණ වෘතයක් වුණා 360න් තීට ඕනේ නැහැ තීට දැම්මත් 360න් 360යි කියන එකයි
අන්තිමට මේකමයි එන්නේ. එහෙම දාන්න එපා පුතේ මේක. එහෙම දාන්න යන්න එපා. එහෙම දැම්මොත් වැරදි. දාන්න යන්න එපා. කොහොම ගන්න පයිආර් වල. පුතයක් නිසා. මේ 11න් මම ඔන්න මෙතන ගුණ කරලා ගත්ත 346.5යි. හරි දැන් ගන්නවා අරය 7ක් වන පුතේ වර්ගඵලය. අරය 7ක් වන. අරය 7යි 100 වන පුතේ වර්ගඵලය 5r වර්ග 7න් 22යි r වර්ගය අරය 10 sorry 7යි 4ක් 4යි 7යි 7යි කපලා දැම්මා 22 වරක් 7 154යි වර්ග සෙන්ටිමීටර 154යි වර්ග සෙන්ටිමීටර ඕන්න දැන් අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා අරගෙන මෙයාගෙන් මෙයාව අඩු කරන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි 346.5න් මම මෙහෙ ලියන්න මේ හරිය පේන නිසා 346.5න් අඩු කරන්න 154ක්. එතකොට ඒ උත්තරේට මෙතන කොහොමද 0.5යි 6න් 4ක් 2යි 4න් 5ක් බෑ 9යි ඔන්න 192.5යි වර්ග සෙන්ටිමීටර. ඔන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය. හරි දැන් රෝම ඉලක්කම් 6ට එන්න. ඔන්න දරුවෝ රෝම ඉලක්කම් 6 මේකේ තියෙන්නේ එක කේන්ද්‍රික ඛණ්ඩයක් නිසා අරය 3.5 කියලා ලියන්න ඕනම නැහැ. එකයි තියෙන්නේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ අරය 3.5ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කිව්වා. මොකද ගැටලුවක් නැහැ. මේක එකක් තියෙන නිසා කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා හරි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය සමානයි 360න් තීට මෙතෙන්ට දාගන්න. නැත්නම් ඉතින් 4න් 1යි කියලා ගත්තත් හරි ප්‍රශ්නයක් නැහැ. 90ක් කියලා දීලානේ. 90ක් කියන්නේ 4න් 1යි. 4න් 1යි 5r වර්ග. එහෙනම් නැත්නම් 360න් තීට 5r වර්ග දාලා ගත්තත් හරි. ගැටලුවක් නැහැ. 4න් 1 5 කියන්නේ 7න් 22යි. අරය 3.5යි. 3.5 වාරයක් 3.5. ඔන්න දැන් මෙයා සුළු කරගන්න ඕනේ. 3.5ට 1යි 4 3.5 2යි. 2ට 1යි 22ට 11යි. 11 සරක් 3.5. 3.5 11න් ගුණ කරන්න ඕනේ. ඔන්න 3යි 5යි ඈඩ් කරා 3යි 5යි එකතු කරා 8යි. 38.5 බෙදන්න ඕනේ 4ෙන්. දන්නවද 11න් ගුණ කරන විදිය? නෑනේ. දන්නේ නැද්ද? එකපාරක් මේ කමද ආය පොඩ්ඩක් කියලා දෙන්න. ආයි කියලා දෙන්න. ඔන්න සංඛ්‍යා දෙකක් තිබුණොත් දරුවෝ 75 කියලා හිතන්නකෝ 75 11න් ගුණ කරන්න ඕනේ. මේ 7යි 5යි ඈඩ් කරන්න 7යි 5යි එකතු කරන්න. 7යි 5යි 12න් 2 එකක් ඉතිරි වෙනවනේ. ඒක මේ පැත්තට දාන්න 835යි. හරි තව කියලා දෙන්නම්. 248 11න් ගුණ කරනවා කියලා හිතන්න. 8 මුලින්ම ලියා ගන්න. 8යි 4යි එකතු කරන්න. 8යි 4යි 12න් 2 එකක් ඉතිරි. 2යි 4යි එකතු කරන්න. 4යි 2යි 6යි අර 1යි 7යි අන්තිමට තියෙන 2 ලියා ගන්න. 2726. මොකද්ද? තේරුණේ? නැහැනේ. මේක සිග්නල් ඔන්න ආයෙ බලාගන්න. ආයෙ බලාගන්න. ලොකු වෙනවා. මේව දරුවෝ 6 වසර ළමයි දුද්දා. ඔය අපි 10යි. 6 වසර ළමයි දාන්න. අපි 10යි. බොරනම් මගේ පන්තියේ 6 වසරට ඇවිල්ලා බලන්න. 6 වසර මම ක්ලාස් එක කරන වෙලාවට යාළුවට 11න් ගුණ කරන්න කිව්වම ඕන සංඛ්‍යාවක් ගුණ කරනවා. ඒගොල්ලෝ 6 වෙනස ගන්න කිව්වා තේජ් ගන්න. ඕන එක. අපි තාම 10යි. ඔව් ඔයගොල්ලෝ යාර තාම ඇඟිලි වල ක්‍රමයෙන් ඔයගොල්ලෝ තාම 6ට ගියේ නෑ ඒකයි පස්සේ. ඒ ක්‍රමය කියලා දෙන්නවද? මොකක්ද? අපි තාම 10යි නිසා. ඇඟිලි වලින් කියන එක. ඇඟිලි වල එක වීඩියෝ එක දැම්මනේ මම.
හරි YouTube කියලා එකේ දෙන්න ඒක තියෙනවා ඒක හරියට තේරෙන්නේ තේරෙන්නේ නෑ තේරෙනවා ඉතින් ඒක හරියට මතක නැහැ ආයි බලන්න හරිද ඔව් ඔන්න ස්ටඩි කරගන්න 2යි නෑ 4යි හරිද ඔක්ස් ටයිම් 5යි හරිද ඔව් 3යි 11 ගුණ කරන්න ඕන කියලා හිතන්න. තව තියෙනවා 12 සරක් චක්‍රයකට ලේසි ක්‍රමයක් තියෙනවා. 12 සරක්. ඒක පස්සේ කියලා දෙන්න. ඔක මුලින් කියලා දෙන්න නැත්නම් බැටලන ඔය ඔක්කොම නැත්තම් පැටල වෙනවා. මුලින් 11 සරක් චක්‍රය කියලා දෙන්න. ඊට පස්සේ 12 සරක් චක්‍රයටත් තියෙනවා. 6 වරක් ඉඳලා 10 වරක් යනකම් ඇඟිලි වලින් ගන්න පුළුවන්. 11 සරක් මෙහෙම ගන්න පුළුවන්. 12 සරක් ඒත් ඔය වගේ ක්‍රමයක් තියෙනවා. 12 සරක් චක්‍රයට දරුවෝ මේ ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ලොකු සංඛ්‍යාවක් නම් ගන්න පුළුවන්. 12 සරක්. මේක කියලා දෙන්නම් තාක්ෂණ. මෙන්න මේ තුන ලියාගත්ත මුලින්ම 5 3 එකතු කරනවා 5 3 8යි 4යි 5 එකතු කරනවා 9යි 2යි 4යි එකතු කරනවා 6යි අගට ඉන්න දෙක ලිව්වා ඔන්න උත්තරේ අග එකයි මුල එකයි ලියා ගන්නවා අනිත් ඒවා මැද ඒවා එකතු කර දානවා හරිද හරිය එතකොට අර වැඩි වුණාම මෙන්න මෙහෙම වුණත් 7යි 8යි 5යි 2යි 9යි කියලා හිතන්න. ඔන්න අග එක ලියාගත්තා. 9යි 10යි 11යි 11න් එක එකක් ඉතිරි. දැන් මේ දෙන්න එකතු කරලා ඒක එකතු කරනවා. 5යි 2යි 7යි අර 1යි 8යි. ඊළඟට 8යි 5යි එකතු කරනවා. 8යි 5යි 13න් 3 එකක් ඉතිරි. දැන් 7යි 8යි එකතු කරනවා. 7යි 8යි 15යි අර 1යි 16න් 6 එකක් ඉතිරි. මේ දැන් 4 ලියන තියෙන 4 එකක් එකතු කරලා 8 ලියනවා. අර එකතුව 10ට වඩා වැඩි වෙන ඒවා ඊට කලින් එකට එකතු කරනවා. මේ පැත්තට. ඒකයි ක්‍රමය. ඔන්න මෙයා 4ෙන් බෙදමු 38.5 4ෙන් බෙදන්න තියෙන්නේ 38 4ෙන් බෙදමු 9යි 9ක් 4 36යි දෙකක් ඉතිරි මේ පහ මෙතෙන්ට ගෙනාවා මේ දශම තියාගත්තා 25ට 4 ඒවා 6යි 6 වරක් 4 24යි එකක් ඉතිරි 10ට 2යි දෙවරක් 4 8යි ආයි දෙකක් ඉතිරි 20ට 5යි ඔන්න 9.6යි 2යි 5යි 9.6යි 2යි 5යි වර්ග සෙන්ටිමීටර් හරිද ඊළඟට මේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයාගන්න. ඍජුකෝණාශ්‍රයේ එන්නේ 10 වරක් 3.5 නේ. 10 වරක් 3.5 කියන 35යි. 35ෙන් දැන් මෙන්න මේ ටික අඩු කරන්න. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය ගන්න 10 වරක් 3.5 වෙන නැත්නම් 3.5 වරක් 10 එනවනේ 35. 35ෙන් මේ ටුට අඩු කරන්න. ඔන්න මම 35ෙන් මේ ටික අඩු කරන්නම්. එතන එනවා අඳුරු කළ කොටසේ වර්ගඵලය 35ෙන් මෙයාව අඩු කරමු 9.6යි 2යි 5 මෙහෙන් ලියා ගන්න 35 දශම දෙක මෙතන තියෙන්නේ අගට දාගන්න බිංදු තුනක් අඩු කරන්න ඕන නිසා බිංදුවෙන් පහක් බෑ මෙහෙන් උසන් ආවා 10න් 5ක් 5යි දැන් මෙතන 9 9න් දෙකක් 7යි දැන් මෙතන 9 9න් 6ක් 3යි ඕන්න මෙතන තියෙන 4 4න් 9ක් බෑ මේ පැත්තෙන් එකක් ගෙනාවා 17න් 9ක් කර කර 5යි දැන් මෙතන 2 25.3යි 7යි 5යි 3යි 7යි 5 මේ අපිට කිව්වොත් දශම ස්ථාන දෙකකට දෙන්න කිව්වොත් වට යන්න පුළුවන්. නැත්තම් ওই විදිහටම තියන්න. මෙන්න නැත්තම් උත්තරේ 25.3යි 7යි 5යි වර්ග සෙන්ටිමීටර. මේක තමයි අඳුරු කළ කොටසේ වර්ගඵලය. මේ ආවේ අඳුරු කළ කොටසේ වර්ගඵලය. වාක්‍ය ලියන්න හොඳේ. මම දැන් මෙතන ලියලා තියෙන එකයි තව වාක්‍ය දෙකක් ලියවෙන්න ඕන. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය සහ අඳුරු කළ කොටසේ වර්ගඵලය. මෙන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය. හදලා ගන්න. ත්‍රිකෝණාශ්‍රය පුළුවන් 10 වරක් 3.5 නේ 35යි 35න් මේක අඩු කරන්න. එතකොට එනවා 25.375. හරි 7 වෙනි ගාන තාම වෙලාව ආවේ නෑ. හරි දරුවෝ ප්‍රශ්නයක් නෑ. මේ මෙහෙම තිබුණා නම් තමයි වඩා හොඳ. මොකද අපිට මෙතනින් එහාට බෙදෙන්නේ නෑනේ. මේකනේ අවසාන උත්තරේ. ඒ නිසා මෙහෙම තිබුණා නම් හොඳයි. කමන්නේ ඔකත් ගැටුවක් නෑ. හරි දෙනවා.
ක්‍රම ඉලක්කම් 7 මේක දරුවෝ හදන්න පුළුවන් මෙහෙමත්. දැන් ළමයින්ට හිතන්න පුළුවන් මේකේ අරය බලන්නකො 7යි. විස්කම්බය එකක් 14යි. අරය කොහොමද 7යි? හරි. එතකොට අර්ධ වෘතයයි ඊළඟ වෘත කාලයව දෙකකුයි එකතු වුණාම සම්පූර්ණ වෘතයක් හැදෙනවා කියලා හිතලා ගාන හදන්නත් පුළුවන්. හරිද? හැබැයි මේකේ කොටස් දැන් මෙහෙමයි. විභාගෙට දරුවෝ අහන්නේ කොටස්. දැන් ඔයාලට මම විභාග ප්‍රශ්න කරද්දි තේරෙයි. මොඩල් පේපර්ස් කරද්දි විභාග ප්‍රශ්න කරද්දි තේරෙයි. අහනවා මෙන්න මුලින්ම මෙන්න මෙයාගේ වර්ගඵලය හරි පරිමිතිය හරි ඒ අදාළ කොටස අහනවා. හරි? දැන් මේක එහෙම කොටස් නෑනේ. ඒ නිසා අපිට එකවර වුණත් මේ ගණන් හදන්න පුළුවන්. හැබැයි විභාගෙට කොටස් අහන නිසා කොටස් හදන්න. හරිද? එකවර එතකොට විභාගෙට හදන්න යන්නේ නෑ. මෙතන අපිට එකවර වුණත් හදන්න පුළුවන්. මොකද මේ ඔය අර්ධ වෘතයයි ඊළඟ වෘත කාලයව දෙකයි එකතු වුණාම හැදෙන සම්පූර්ණ වෘතයක්. හරිද? අපිට ඕන ලියන්න පුළුවන් මේක අරය 7ක් වන වෘතයේ වර්ගඵලය. එහෙම නැත්නම් අරය 7ක් වන අර්ධ වෘතයේ සහ කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය කියලා සමානයි වෘතයේ වර්ගඵලය කියලා ලියනවා. එයා ඊළඟට සුළු කරලා කෙලින්ම වෘතයේ වර්ගඵලය අරගෙන සමචතුරස්‍රයේ වර්ගඵලයත් අරගෙන සමචතුරයේ වර්ගඵලයෙන් වෘතයේ වර්ගඵලය අඩු කරලා උත්තරේ ගන්න පුළුවන් අඳුරකට කොටසේ වර්ගඵලය. හරිද? එක සැරේ තීරණවද හදන්න? සර් නැත්තම් සර් අර මේ වෙනම අරගෙන ඒවා එකතු කරලා ඔව් සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් අඩු කරලා ගත්තත් ගාන හරිනේ. ඔව් ඒක තමයි හරි ක්‍රමය. ඒක තමයි නිවැරදි ක්‍රමය. මේකේ අරය 7ක් නිසා අපිට එකවර හදාගන්න පුළුවන්. වෘතයක් එනවනේ සම්පූර්ණ. කාලයව දෙකකුයි භාගයකුයි එකතු වුණාම සම්පූර්ණ වෘතයක් එනවා. අනික අරයත් 7යි. මේ හැම එකකම අරය 7 නිසා අපිට සම්පූර්ණ වෘතයේ වර්ගඵලය ගන්න පුළුවන්. ඒකට ලියන්න ඕන හේතුව මොකක්ද? වරහන් ඇතුළේ. හේතුවක් ඕනේ නෑ දරුවෝ. මෙහෙමයි. ඒතර ලියන්න මුලින්ම වෘත්තීය වර්ගඵලය කියලා ලියුවත් හරි නැත්නම් අර්ධ වෘත්තයේ සහ කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය සමානයි වෘත්තයේ වර්ගඵලය. මෙන්න මෙහෙම ලියනවා අපි ඔක. හරිද? අර්ධ වෘත්ත දෙකෙහි හා කේන්ද්‍රික ඛණ්ඩෙහි වර්ගඵලය සමානයි වෘත්තයේ වර්ගඵලය. ඔන්න. දැන් වෘත්තයේ වර්ගඵලය අපි ලියන්න පුළුවන් මෙතන. කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවනේ මෙතන. ඔව්. අර්ධ වෘත්ත අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි මම ඒක මාරු කරලා ලියලා තියෙනවා. දෙකෙහි වර්ගඵලය. අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය සමානයි වෘත්තයේ වර්ගඵලය. වෘත්තය 7න් 22යි. අරය 7යි. ඕන 7 වරක් 7. 7යි 7යි කැපිල ගියා 22 වරක් 7 154යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න උත්තරේ. අර්ධ වෘත්තයේ හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ වර්ගඵලය කියන්නේ වෘත්තයේ වර්ගඵලයට සමානයි. ඔන්න එක සැරේ උත්තරේ ගත්තා 154යි. දැන් සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න එයාගෙන් මෙයා වර්ග කරා. ඒතර එනවා කෙලින්ම අඳුර කොටසේ වර්ගඵලය. එතකොට විභාගයට ඔය විදිහට ඔය ගානවත් ඔය විදිහට ලිව්වොත් හරිද? පියවරක් මේ හරිද? වගේ ගණන් එන්නේ නැහැ. හරිද මම සර් කිව්ව දැන් එහෙනම් ඊට කලින් ඒවත් එනවා. ඈ? විභාගෙට බලන්නකො කලින් විභාගෙට අරපු ආපු ගණනුත් ගණන්. එනවනේ. හරි. ඔයාලා බලන්නකො විභාග පාස් පේපර්ස් ප්‍රශ්න තියෙනවා. ඔහොම ලිව්වොත් පෙළන්න හරිද? 13 වෙනි පිටුව. ඔහොම පෙළන්නකො 13 වෙනි පිටුව. ඔහම ලිව්වොත් හරිද? ආ? හරිද? මෙහෙම ප්‍රශ්න එන්නේ නැහැ. විභාගෙට එන්නේ දරුවෝ කොටස්. හරිද? විභාග ප්‍රශ්න බලන්නකො එතකොට ඔයාලට තේරෙයි. මේ වගේ ප්‍රශ්න නෙමෙයි එන්නේ කියලා. බලන්නකො විභාගෙට ආව ප්‍රශ්න. මේ 13 වෙනි පිටුව පෙරලලා බලන්න. විභාගෙට ඇවිල්ලා තියෙන කොහොමද ප්‍රශ්න කියලා. කොටස්නේ අහලා තියෙන්නේ. අන්න එහෙමයි අහන්නේ. කොටසෙන් කොටස. ඒ කොටසට හදන්න ඕනේ. ඒ කොටසට අදාළ කොටස හදනවා. හරි? එහෙම නැතු එක සැරේ මෙහෙම උත්තර අහන්නේ නැහැ. කොටසෙන් කොටස ගන්න. සර් සමචතුරස්‍රයේ වර්ගඵලය 14 වරක් 14 නේ. ඔව් සමචතුරස්‍රයේ වර්ගඵලය 14 වරක් 14. පැත්තකදී 14යිනේ.
14 196යි වර්ග සෙන්ටිමීටර. දැන් 196න් 154ක් අඩු කරන්න. එතකොට ඒ උත්තරය. 196න් 154ක් අඩු කරන්න. එතකොට නවා අඳුරු කළ කොටසේ වර්ගඵලය 6න් 4ක් 2යි 9න් 5ක් 4යි 42යි වර්ග සෙන්ටිමීටර. ඕන අඳුරු කළ කොටසේ වර්ගඵලය. අර උඩ ලියලා තියෙන කියන්නද ආපු මොකක්ද දරුවෝ? අර්ධ වෘත්තයේ අර කෙටි කරලා අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය. අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය. අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය සමානයි වෘත්තයේ වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය. අර්ධ වෘත්තයෙහි හා කේන්ද්‍රික ඛණ්ඩ දෙකෙහි වර්ගඵලය සමානයි වෘත්තයක වර්ගඵලය. සර් ඔව්. අර මේ 8 වෙනි රූපේ මේ කේන්ද්‍රික ඛණ්ඩ 4ක් තියෙනනේ 45 ඒවා. ඔව්. එකක් හෙව්වම ඇති. නැත්නම් ඒ ටික ඔක්කොම එකතු කරලා මේ 180 හදන්න පුළුවන් නේද? ඔව් ඒක පුළුවන්. එහෙම වඩා එකට වඩා එකක් හොයලා 4න් ගුණ කරලා ගන්න එක මේ වගේ ගණන්. හා සර්. ඒකයි ක්‍රමේ. හරි. මෙයා 42යි දැන් හදන රොම් ඉලක්කම් 8 ඒක එකක් එන්න විදියක් නැහැනේ. මොකද? 45 ඒවා 4න්නේ තියෙන. එතකොට 180යි. ඔව් 180 ඒක තමයි මේ අහුව 180ක් කියලා අරගෙන ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ අර්ධ වෘත්තයක් විදියට. අර්ධ වෘත්තයක් කියලා. හරි මම ගන්නම් දැන් ඔන්න කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. ඕනනම් අරය 7ක් කියලා ගන්න පුළුවන් නැත්නම් කේන්ද්‍ර කෝණය 45 කියලා ගන්න පුළුවන්. ඔක්කොම එකයි. අරය 7 හා කේන්ද්‍ර කෝණයක් 45යිනේ. ඒ නිසා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කියලා එකක් ලිව්වත් ඇති. කියන අර විශේෂව මෙහෙම ලියන්න ඕනෙත් නෑ. ඒ ඔක්කොම අරය 7යි, ඔක්කොම කේන්ද්‍ර කෝණය 45යි. එහෙනම් කෙලින්ම ලියමු කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමානයි 360න් θ ගුණ කිරීම πr වර්ගය. 360න් θ 45යි φ 722යි අරය 7යි 7 වරක් 7. හරි දැන් කපන කරලා ගන්න. 45ට එකයි 360 45 ඒවා 8යි 4ට එකයි 4ට එකයි 22ට 8 ඒවා sorry 2 ඒවා 11යි 8ට 2 ඒවා 4යි. ඕන දැන් උඩ ඉතිරි 11 වරක් 7 77යි ඉරයට 7යි 4යි. දැන් 77 4ෙන් බෙදන්න 4ෙන් බෙදෙනවා. දශම ගානක් ඒ. දශම ගාන කරලා ගන්න. ඔන්න 77 නැත්තම් පොඩ්ඩක් ඉන්න. එපා දරුවෝ 4ෙන් බෙදන්න එපා. බෙදන්න යන්න එපා. මේක ඒකස විභාගෙට වගේ මේ කොටස් ආවොත් ඔව් කොටස් ආවොත් අනිවාර්යෙන් දශම කරන්න ඕනේ. හරි? දැන් මේක ආර්ය. මේ කොටස් නෙමෙයිනේ. තනි ගානක්නේ. ඒ නිසා මෙහෙම ගත්තත් කමක් නැහැ. හැබැයි විභාගෙට ආවොත් අනිවාර්යෙන් දශම කරන්න ඕනේ. කමක් නැහැ එහෙනම් දශම කරමු. හැබැයි අපි සුළු කරන්න ගන්නේ දශම උත්තරේ නෙමෙයි මේක. හරි? ඒ කියන්නේ අපි දැන් දශම කරන උත්තරේ තියෙනවනේ ඒක ගන්න එපා. ඊට වඩා මේක ගන්න එක ලේසි. ඇයි? කේන්ද්‍රික ඛණ්ඩ මේ වගේම කීයක් තියෙද? 4ක් තියෙනවනේ. 4ෙන් ගුණ කරපන් මේ 4යි මේ 4යි මොකද වෙන්නේ? කැපිලා යනව නේද? ආන්න ඒ නිසා මේක ගන්න අර දශම කරලෙන උත්තරේ ගන්න එපා. හැබැයි විභාගෙට කොටස් අහන නිසා මෙයා දශම කරලා ගන්න ඕන. මම මෙයා දශම කරලා ගන්නම් ඒ නිසා නැත්නම් ඔයාලා වැරද්දුවොත් එන්නේ. හරිද? ඔන්න මම මෙයා දශම කරලා ගන්නම්. 77 4ෙන් බෙදන්න ඕනි. 4 4 1යි 1ක් 4 4යි. 7ෙන් 4ක් අඩු කරා ඕන 3යි 34 4 ඒවා 9යි 9ක් 4 36යි. එකක් ඉතිරි දශමිකක් තියාගත්තා 10ට 4 ඒවා 2යි 2ක් 4 8යි. දෙකක් ඉතිරි 24 ඒවා 5යි. ඔන්න 19යි දශම 2යි 5යි වර්ග සෙන්ටිමීටර. ඔන්න එකක හොයාගත්තා. මේ
අපිට ඕන තව වාක්‍යයක් ලියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩ 4හි වර්ගඵලය කියලා. එතකොට 77යි නෑ දෙකයි 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 නෑ නෑ 19.2යි දෙකයි 2යි 19.2යි දෙකයි නේ 20ට 4 5යි. 10ට 4 දෙකයි ඔව් ඉතින් 10ට 4 හරි. 2යි. දෙවරක් 4 8යි. 10න් 8ක් අඩු කරා 20ට 2යි. නෙවල 20ට 4 5යි. හරිය හරිද? මේ අපිට තව වාක්‍යයක් ලියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩ 4හි වර්ගඵලය කියලා 77යි කියලා ගන්න පුළුවන්. ඔන්න එහෙම ලියන්න. ඔක මිශ්‍ර කරලා කේන්ද්‍රික ඛණ්ඩ 4 වර්ගඵලයට 77යි මොකද විශේෂ සංඛ්‍යාව ගුණ කරන ඔව් කියන්න. 4ෙන් ඒක හරිද සර් මේ 8 වෙනි එකේ සර් මේ අර 45 මේ එක සර් මේ අර කාලවල 4කින් තියෙන්නේ. සර් දැන් ඔය 8 වෙනි ගානේ ඔව්. ඒක සර් දැන් මේ 45 සීර වලට දාලා සර් මේ කැලි 4ක් තියෙනවනේ. ඔව් ඔව්. ඒ කැලි 4 අපි සර් සර්කු වගේ එකට ගත්තොත් සර් භාගයන් හැදෙන්නේ එතනම එතන. ඔව් අර දුතයක් දෙන්නේ. සර් දෙකෙන් එකයි 5r වර්ගය ගන්න පුළුවන්ද අපිට? ගන්න පුළුවන්. හැබැයි විභාගයට මේ දරුවෝ මෙහිම කොටසක වර්ගඵලය අහනවා. මේ වගේ එකක් අහනවා. මේන් එකක් අහලා ඒ ඇතුලෙන් තමයි දරුවෝ මේ හතරක් ගන්න තියෙන්නේ. හා සර්. ඒ නිසා මෙහෙම මේක හොයන්න වෙනවා විභාගයට කොටස් නේ දෙන්නේ. මෙහෙම කොටසක් අහනවා. හරි. හරව ගන්න පුළුවන්. වැරදි නෑ. ඒ එක සැරේ මෙතන හැදුවට කමක් නෑ ගණන්. විභාගයට හදන්න යන්න එපා ඒ විදිහට. මෙතන හැදුවට කමක් නෑ. අර 4ෙන් ගුණ කරන එකට මේ ඔව් 4ෙන් ගුණ කරන්න පාවිච්චි කරන 77 බෙදීම 4 මිශ්‍ර සංඛ්‍යාවක් කළා ඔව් මෙයා පාවිච්චි කරා 4ෙන් ගුණ කරා. මිශ්‍ර සංඛ්‍යාවක් ගන්න එපාද ඕනේ මෙහෙම තියෙද්දි ගුණ කරන්න. ඔන්න මම දැන් ගන්නවා මෙහෙම වාක්‍යයක්. හරිද මම මෙහෙම ලියනවා. කේන්ද්‍රික ඛණ්ඩ 4හි වර්ගඵලය කියලා. එම නිසා කේන්ද්‍රික ඛණ්ඩ 4හි වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩ 4හි වර්ගඵලය කියන පුතේ මේ වර්ගඵලය මෙයාන් 77 බෙදීම 4 එයා වැඩි කරනවා 4. 4යි 4යි කැපිලා ගියා. 77යි වර්ග සෙන්ටිමීටර. ඔන්න. ඔය 4ෙන් වර්ගඵලය හොයාගත්ත 77යි. එහෙමත් වාක්‍යයක් ලියන්න. නැත්නම් ඉතින් කෙලින්ම අඳුරකට කොටසේ වර්ගඵලය අරගත්තත් කමක් නැහැ. එතකොට 77 ඒවා 7 77 බෙදීම 4 ඒවා 4ක් 4 4 එතන කැපිලා යනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්න. සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ පැත්තක දිග 14යිනේ. 14වත් 14 196යි. 196න් 77ක් අඩු කරන්න. එතකොට ඒ බලන්න අඳුරකට කොටසේ වර්ගඵලය 196න් 77ක් සල්ලි කරලා දෙන්න මගේ නම හොඳේ. මගේ නමට සල්ලි කියලා තියෙන්නේ. කවුද මේ එක කතා සාරු. 119යි වර්ග සෙන්ටිමීටර. ඔන්න අඳුරුකල කොටසේ වර්ගඵලය 119යි වර්ග සෙන්ටිමීටර. වාක්‍යයක් ලියන්න අඳුරුකල කොටසේ වර්ගඵලය සමානයි 196න් 77ක් අඩු කරන්න. එතකොට 119යි වර්ග සෙන්ටිමීටර. වාක්‍යයක් ලියන්න ඕන හොඳේ. මේ විදිහට වාක්‍ය ලියලා මෙයාගෙන් මෙයාව ඉස්සරහට ලියලා අඩු කරලා මේක කටුකොලේ හදලා උත්තරේ දාන්න. හරි රෝමි ලක්කන් 9 පටන් ගන්න. රෝමි ලක්කන් 9 අරය 42ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයයි අරය 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයයි හොයලා අඳුරු කොටසේ වර්ගඵලය ගන්න. එච්චරයි. ඉක්මන් කරන්න 9 10 හදලා ඉන්ටර්වල් ගමු. දෙකට හොඳ නෑ සර් 196න් අඩු කරලා තියෙනවා කොහෙට යනවා ඔව්. සමහරවිට 196යි. 14වත් 14. ඔන්න දැන් ලියන්න එක්කෙනෙක් විශාල කෙනා අනිත් එක්කෙනා කුඩා කෙනා. විශාල කෙනාට ලියන්න පුළුවන් අරය සෙන්ටිමීටර් 42ක් වන. කවුරු එක මන්නේ මුලින් ගන්න කෙනා මාරුවක්. කලින්ගේ අඳුරු කළ කොටසට උත්තරය කීයද? දැන් මම කොහොදරු හල් කීයද මේ 119යි. හරි. ඔන්න රෝමි ලක්කන් 9
අරය 42ක් වන මොකද ඉස්සෙල්ලා ගන්න ඕන? නෑ නෑ එහෙම එකක් නෑ. කැමති එකක් ගන්න. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. තුන්සිය 60 තීටා. තුන්සිය 60 තීටා තීටා කෝණය අංශක 125යි. වැඩි කිරීම ෆයි 722යි. වැඩි කිරීම r අරය 42යි. 42 වරක් 42. හරි දැන් කපලා දාන්න බලන්න මොකද කැටෙන්නේ. 7ට 1යි 42ට 7 ඒවා. 4ක් 6 42යි 6යි එනවා. 125යි 360යි කපන්න පුළුවන්. 15න් කපලා දාමු. ඔව් 15න් බෑනේ 5න් තමයි මුලින්ම කපන්න ඕනේ. 5න් කපලා බලමු ඊට පස්සේ මීටර් එක කපා ගන්න. 5න් 125ට 5 ඒවා. 125ට 5 ඒවා මුලින්ම 12ට බලන්න. 12ට 5 ඒවා 2යි 2ක් ඉතිරි. 5 2 10යිනේ. 10 ඉඳන් 12ට 2ක් ඉතිරි. 25ට 5 ඒවා 5යි. උන්තර 25යි. දැන් 360ට 5 ඒවා කපමු. 3 නෑ 36ට ගන්න පිළිම. 36ට 5 ඒවා 7යි 7 වරක් 5 35යි එකක් ඉතිරි. දැන් බලන්න 10ට 5 ඒවා 2යි 72යි. හරිද ඔන්න 5න් කපලා දැම්මා. ආයෙත් බලන්න 72යි 6යි පුළුවන්. 6ට 1යි ඕන 12 වරක් 6. හරිද? එතනින් කපලා දාන්න 6යි 72යි 6ට 1යි 72ට 6 ඒවා 12යි. තව බලන්න තව පුළුවන්. 12ට මෙතන 4යි 2යි 6ක් එනවා. ඒ කියන්නේ 6න් කපන්න පුළුවන්. 42 6න් බෙදන්න පුළුවන්. 6 වරක් 7 42යි. 12ට 6 ඒවා 2යි 42ට 6 ඒවා 7යි. තව පුළුවන්. 2ට 1යි 22ට 11යි. සෑහෙන කැපිලා ගියා. ඔන්න යට කිසි දෙයක් නැහැ. උඩ ඉතුරු වෙලා තියෙනවා 25 වරක් 11 වරක් 7. 25 වරක් 11 වරක් 7. හරි දැන් ගුණ කරලා ගන්න තියෙන්නේ. මම මුලින්ම 25 වරක් 7 ගන්නම්. 25 වරක් 7 එනවා 4 5 35න් 5යි 3ක් ඉතිරි 4 2 14යි 1920 175යි 175 11න් ගුණ කරාම 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතිරි 7 1යි 7 1යි 9යි 1925යි. ඕන්න 1925යි වර්ග සෙන්ටිමීටර. මේ උත්තරය ආවද? හරි දැන් ගන්න අනිත් කෙනා. අරය 14ක් වන කෙනා. අරය 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. හරි අරය 14ක් වන අරය සෙන්ටිමීටර 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360 තීටා. මෙයා මම ලියා ගන්න නැත්නම් 1925යි අපේනා ඉස්සෙල්ලා. තුන්සිය 60න් තීටා අංශක 125යි අරය 14යි 14 වරක් 14 කපලා දාලා ගමු 4 1යි 14 2යි 125ට 5 ඒවා අපි ඉස්සෙල්ලා ගත්තා 25ක් මෙතන 360ට 25 ඒවා 72යි sorry 5 ඒවා කිව්වේ 25 ඒවා නෙමෙයි 5 ඒවා 72යි තව කපන්න පුළුවන් 2ට 1යි 72ට 36යි තව පුළුවන් 36ට 2 ඒවා
18යි 22ට 11යි තවත් පුළුවන් 18ට 9යි 14ට 7යි දෙකේ වයින් කැපුවේ ඔක්කොම ඔන්න දැන් උඩ ඉතුරු වෙලා තියෙනවා 25 වරක් 11 වරක් 7 බෙදීම 9 මේකද බලන්න ආවේ ආපු උත්තර දාන්න මේක සුළු කරාට පස්සේ 25 වරක් 11 වරක් 7 බෙදීම 9 1925ක්ද හරි 1925 දැන් 9න් බෙදන්න 213.200 ඔන්න 213.8යි ගානක් ඒ කියන්නේ 8යි 9ක් 213.8යි 9 වර්ග සෙන්ටිමීටර හරිද සර් 8යි 8යි ගානක් නේද? ඔව් 8යි 8යි ගානක් ඒක තමයි මම ලිව්වේ 8යි 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 නේ ඉන්නේ අර කපපු හැටි අපෝ බලන්න. අපෝ ඉක්මනට කියලා දෙන්න කපපු හැටි. මේ ටික අර මේ අන්න ඕක. ඔව්. මෙන්න මෙහෙම කැපුවේ 125ට 5ේව 25යි 360ට 5ේව 72යි ඊළඟට 72යි නේ. ඔව් හෙලෝ හරි ඔන්න මෙතන 25ේව 25යි 5ේව 72යි ඊළඟට දෙකෙන් කැපුවා 72ට 2ේව 36යි 22ට 11යි ආයෙ දෙකෙන් කැපුවා 36ට 2ේව 18යි 17ට 7 2යි 17ට 2යි මේ දෙකයි මෙතන දෙකයි කපලා දැම්මා ආයෙ 14ට 2ේව 7යි 18ට 2ේව 9යි අන්තිමට දෙකෙන් තමයි කපලා දෙන්නේ දැන් අතන සර් 2.8යි 8 කියලා තිබ්බට කමක් නැද්ද? මෙතනද ඔව් සර් 213.8යි 8 කමන්නේ 8යි 8 හෝ 8යි 9 මෙහෙමයි අර 8 8 8 8යි ගණක් නෙන්නේ එතකොට ඊට කලින් දශම ස්ථානයේ වටයලෙටයි ගන්න ඒ නිසා 213.8යි 9ක් ගන්න නැත්තම් මේ මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තියලා ඒක ඉතින් අඩු කරන්න ඕනේ යනවා මිශ්‍ර සංඛ්‍යාවක් කරලා එයාගෙන් අර ඒවා අඩු කරන්න අන්තිමට දශම කරලා ගන්න හරි දැන් අඩු කරන්න 1925න් 213.89ක් අඩු කරන්න දරුවෝ අඳුරක කොටසේ වර්ගඵලය 1925න් අඩු කරන්න 213.89ක් එතකොට 1711.11යි අඳුරක කොටසේ වර්ගඵලයට 1711.11 වර්ග සෙන්ටිමීටර් ඕන උත්තරේ අඳුරක කොටසේ වර්ගඵලය අඩු කරලා ගන්න